ආයුබෝවන් දරුවනේ 2023 ගිණුම්කරණයේ පන්තියේ 2023 ගිණුම්කරණයේ පන්තියේ ගිණුම්කරණ සමීකරණ කොටස අපි ගිය සතියේ ආරම්භ කළේ. ගිණුම්කරණ සමීකරණ කොටස. එතකොට මේ ගිණුම්කරණ සමීකරණයක ගනුදෙනු මගින් ඒ ව්‍යාපාරයට ඇති කරන බලපෑම සහ ගනුදෙනු හඳුනා ගැනීම පිළිබඳවයි අපි සාකච්ඡා කිරීම පටන් ගත්තේ. එතකොට අපි නැවත චූට්ටක් ගිය සතියේ කතා කරපු කොටස් ටික පොඩ්ඩක් මතක් කරලා ඉමු. අපි කිව්වා ව්‍යාපාරයකට සම්පත් සපයන පාර්ශවයන් දෙකක් ඉන්නවා. ව්‍යාපාරයකට සම්පත් සපයන පාර්ශවයන් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කවුද? අයිතිකරුවා. අනික් පාර්ශවය තමයි කවුද? බාහිර පාර්ශවය. එක්කෙනෙක් කවුද කිව්වේ? අයිතිකරුවා. අනිත් පාර්ශවය කවුද? බාහිර පාර්ශවය. එතකොට මේ අයිතිකාරයා ව්‍යාපාරයට සම්පත් සපයපුවම ව්‍යාපාරය සම්බන්ධයෙන් අයිතිකාරයට ලැබෙනවා කිව්වා. මොකද්ද ලැබෙන්නේ? හිමිකමක්. මොකද්ද ලැබෙන්නේ? හිමිකමක් ලැබෙනවා කිව්වා. ඒ වගේම බාහිර පාර්ශවයක් ව්‍යාපාරයට සම්පත් සපයපුවම ඔහුට ව්‍යාපාරය සම්බන්ධයෙන් හිමිකමක් ඇති වෙන්නේ. ව්‍යාපාරයට ඔහු සම්බන්ධයෙන් ඇති වෙනවා මොකක්ද? වගකීමක් කිව්වා. මොකක්ද එතන කිව්වේ? වගකීමක්. එතකොට අයිතිකාරය සම්බන්ධයෙන් ඇති වෙන්නේ හිමිකමක්. බාහිර පාර්ශවයන් සමග ඇති වෙන්නේ මොකද්ද? වගකීමක්. එතකොට අපි කිව්වා ඊළඟ කොටස අපි කිව්වා මොකද්ද? ව්‍යාපාරයක්. මෙන්න මේ අයිතිකාරය ව්‍යාපාරට සම්පත්‍ය දෝනවා, බාහිර පාර්ශවයන් සම්පත්‍ය දෝනවා. එතකොට මේ දෙගොල්ලොම යොදවන සම්පත් ව්‍යාපාරයේ තියෙන මුළුවත්කම් වල අගයට මොනව වෙනවා කිව්වද? සමාන වෙනවා කිව්වා. ඒ නිසා අපි ගිණුම් කරන සමීකරණයක් ගොඩනගා ගත්තා. මොකක්ද මේ ගිණුම් කරන සමීකරණය? ව්‍යාපාරයක තියෙන වත්කම් ටික සමාන වෙනවා කියලා. ඒ ව්‍යාපාරයේ තියෙන වගකීම් සහ මොනවල එකතුවටද? හිමිකම් වල එකතුවට. වගකීම් සහ මොනවල එකතුවටද? හිමිකම් වල එකතුවට. වගකීම් සහ හිමිකම් වල එකතුවට. මෙන්න මේ ටික අපි පසුගිය සතියේ කතා කළා. එතකොට ඒකේ මේ ටික බලාගත්තේ නැති අය මේකේ පළවෙනි ගිණුම් කරන සමීකරණ පළවෙනි ඔන්ලයින් එක බලලා ඕනේ. කීවෙනි ඔන්ලයින් එකට එන්නද? දෙවෙනි ඔන්ලයින් එකට එන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ ගිණුම් කරන විෂයේ සරලම තැන ඉඳලා ඉස්සරහට යන්න. right. අපි ඔන්න ඔය ටික කතා කළා. තව ටිකක් කතා කළා අපි මොකද්ද? ව්‍යාපාරයට පිටත ඉඳලා සම්පත් ගලා ඒමක් වුණොත්. සම්පත් මොනවා වුණත් වෙනවද? ගලා ඒමක් වුණොත්. ව්‍යාපාරයේ සමීකරණයේ අගය මොනවා වෙනවා කිව්වද? වැඩි වෙනවා කිව්වා. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන සම්පත් පිටතට ගලා යාමක් වුණොත්. පිටතට මොනවා වුණොත්ද? ගලා යාමක් වුණොත් ව්‍යාපාරයේ තියෙන සම්පත් ප්‍රමාණය මොනවා වෙනවා කිව්වද? අඩු වෙනවා කිව්වා. එහෙම නැත්නම් අපේ සමීකරණයේ අගය මොනවා වෙන්න බලපානවා කිව්වද? ඒක අඩු වෙන්න බලපානවා කිව්වා. එහෙමනම් ඔයාට දීලා තියෙන ස්වඅධ්‍යයන පැවරුම self study එක අපි සාකච්ඡා කරන්නයි යන්නේ. ඒ නිසා ඊටම පුංචිම තැන ඉඳලා අපි මේ self study එක පටන් ගන්නවා. right. මොකද්ද දරුවෝ මූලික ගිණුම් කරන සමීකරණය? ව්‍යාපාරයක තියෙන වත්කම සමාන වෙනවා ඒ ව්‍යාපාරයේ තියෙන වගකීම් සහ මොනවල එකතුවටද? හිමිකම් වල එකතුවට. එහෙම නැත්නම් හිමිකම් හා මොනවල එකතුවටද? වගකීම් වල එකතුවට. හරිද? ප්‍රශ්නාංක 1 මාත් එක්කම හදාන්න ගමු. අභ්‍යාසාංක 1.
අපි එදා වගේ මේ ගණන් හදන්න ලේසි වෙන්න උඩින් රුපියල් 1000 කියලා දාගමු. උඩින් රුපියල් 1000 කියලා දාගමු. පැවරුමේ අභ්‍යාසාංක 1. පැවරුමේ අභ්‍යාසාංක 1. අංක 1. ඒකේ තියෙන පළවෙනි ගණන. මොකද තියෙන්නේ? අයිතිකාරයා ප්‍රාග්ධනය ලෙස 50000ක් යදනවා. ළමයි ප්‍රාග්ධනය ලෙස 50000ක් යදනවා කියන්නේ අයිතිකාරයාගේ ඉඳන් ව්‍යාපාරයට සම්පත් වෙනවා. ඒ කියන්නේ ගලා ඒමක්. ගලා ඒමක් වුණොත් ව්‍යාපාරයේ තියෙන සම්පත් මොනවා වෙනවා කිව්වද? වැඩි වෙනවා. මේ ව්‍යාපාරයේ සතුව තියෙන වත්කම්. අයිතිකාරයාගේ ඉඳන් ව්‍යාපාරට වත්කම් ගලා එනවා. ගලා આવොත් මොකද වෙනවා කිව්වේ? වැඩි වෙනවා. මොනවද වැඩි වෙන්නේ? වත්කමුත් වැඩි වෙනවා. අනික් පැත්තෙන් මොනවද වැඩි වෙන්නේ? හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් අපි ගමු කොච්චරද ගේන්නේ? 50000යි. 50000යි කියන්නේ 50යි. වත්කම් වැඩි වෙනවා 50කින්. ඒ කියන්නේ වත්කම් වලට ධන 50යි. කවුද මේක ගේන්නේ? අයිතිකාරයා. ඒ නිසා ඇති වෙන්නේ මොකද්ද? හිමිකමක්. එහෙනම් හිමිකමත් වැඩි වෙනවා කීයකින්ද? 50කින්. මේ පැත්ත ධන වුණොත් මේ පැත්තත් ධන විය යුතුයි. 2. මොකද්ද තියෙන්නේ? අයිතිකාරයා 3000ක් ව්‍යාපාරයෙන් ගෙනිච්චා. අයිතිකාරයා 3000ක් ගෙනියනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙන දේක් පිටතට යනවා. ඒ කියන්නේ ගලා යනවා. ගලා ගියාම මොකද වෙනවා කිව්වේ? අඩු වෙනවා. එහෙනම් මොනවද අඩු වෙන්නේ? ව්‍යාපාරයේ වත්කම් අඩු වෙලා. තව මොනවද අඩු වෙන්නේ? හිමිකමත් අඩු වෙනවා. එහෙනම් කොච්චරද ගලා යන්නේ? 3000ක්. එහෙනම් ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් 3000ක් අඩු වෙනවා. මං කෝ අඩු වෙන එක වරහණක් ඇතුලේ දාන්න පුළුවන් ඉල ලකුණු නැතුව. අනිත් පැත්තෙන් අයිතිකාරයා ගෙනිච්ච නිසා ව්‍යාපාරයේ හිමිකමත් මොකද වෙන්නේ? අඩු වෙනවා. වත්කමත් අඩු වෙලා හිමිකමත් අඩු වෙනවා. මේ තියෙන්නේ මෙහෙන් මෙහෙට આવොත් මේ දෙකම වැඩි වෙනවා. මෙහෙන් මෙහෙට ගියොත් මේ දෙකම මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් එහෙනම් බලන්න ඔය අත්හානියම උදාහරණාංක 2 හදන්න. තාම සරලම තැන ඉඳන් අපි කතා කරන්නේ. චූටිම තැන ඉඳලා එකේ ඉඳලා පටන් ගන්න. ඉක්මනින් අභ්‍යාසාංක 2. විනාඩියක් යන්නේ. හරි බලමු. ප්‍රාග්ධනය ලෙස 25000ක් යදුවා. මෙහෙන් මෙහෙට આવොත් මේ දෙකම වැඩි වෙනවා කිව්වා. වත්කම් වලට 25ක් එකතු වෙලා හිමිකම් වලට 25ක් එකතු වෙනවා. 2. අයිතිකාරයා 3000ක් ගෙනිච්චා. අයිතිකාරයා 3000ක් ගෙනිච්චා නම් මොකද වෙන්නේ? වත්කම් 3කින් අඩු වෙලා හිමිකමුත් 3කින් අඩු වෙනවා. හිමිකමුත් 3කින් අඩු වෙනවා. දැන් යන්න තුන්වෙනි ගණ දෙනවා. තුන්වෙනි ප්‍රශ්නය. ඔන්න ළමයි තුන්වෙනි ප්‍රශ්නේ හොඳට බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා අයිතිකාරයා ප්‍රාග්ධනය ලෙස 25000ක මෝටර රථයකුයි 20000ක මුදල් ගෙනාව නේද? එතකොට අයිතිකාරයා ව්‍යාපාරට ಜಾති දෙකක් ගෙනත් තියෙනවනේ. ಜಾති දෙකක් ගෙනාවත් ළමයි වෙන්නේ වත්කමුයි හිමිකමුයි දෙක මොනවා වෙනවද? වැඩි වෙනවා. හැබැයි කොච්චරද කියලා තියෙන්නේ? ඉරාලා තියෙන්නේ 25කුයි 20කුයි කියන්නේ කීයක්ද? 45ක්. ලියන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. එතකොට ඒ ගාන දෙනු දෙකම එකට එකතු කරලා ගන්නේ වත්කම් වැඩි වෙනවා 45කින්. හිමිකමුත් වැඩි වෙනවා 45කින්. 2. අයිතිකාරයා 3000ක් ගෙනිච්චා. මොකද වෙන්නේ? මෙහෙන් මෙහෙට ගියා. එතකොට මේ දෙකම අඩු වෙනවා. වත්කමුත් 3කින් අඩු වෙලා
හිමිකමත් 3කින් අඩු වෙනවා. තුන්වෙනි ගනුදෙනුව රුපියල් 5000ක භාණ්ඩ අයිතිකාරය ගෙනිච්චා. මෙහෙම් මෙහෙට ගියා. මෙහෙම් මෙහෙට ගියා. මෙහෙම් මෙහෙට ගියොත් මේ දෙකම මොන වෙනව කිව්වද? අඩු වෙනවා. වත්කම් වලින් 5ක් අඩු වෙනවා. ඒ වගේම හිමිකම් වලිනුත් මොකද වෙන්නේ? 5ක් අඩු වෙනවා. යන්න ඊළඟ එකට අභ්‍යාසංක 4. අභ්‍යාසංක 4 ලියා ගන්න සමීකරණය. ලියා ගන්න සමීකරණය. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. බලන්න පළවෙනි එක. රුපියල් 40000ක් අයිතිකාරයා ව්‍යාපාරයට යෙදුවා. මෙහි ඉඳන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. කොච්චරද? 40000ක්. වත්කම් වලට 40ක් එකතු වෙලා හිමිකම් වලට 40ක් එකතු වෙනවා. 2 රුපියල් 30000ක භාණ්ඩ ණයට ගන්නවා. ඔන්න බලන්න ළමයි 30000ක භාණ්ඩ ණයට ගන්නවා. ළමයි ණයට ගන්න අයිතිකාරයාගෙන්ද බාහිර පාර්ශ්වයකින්ද? බාහිර පාර්ශ්වයකින්. මෙහි ඉඳන් මෙහෙට එනවා බඩු. බාහිර ඉඳන් ව්‍යාපාරට එනවා. එතකොට මේක වැඩි වෙනවා. මොකද ගලායනේම වැඩි වෙනවා. එහෙනම් මෙහෙන් මෙහෙට ආපුවම වත්කමුයි වගකීමුයි දෙකම වැඩි වෙනවා. කොච්චරද? 30000. වත්කම් වැඩි වෙනවා 30යි. අනිත් පැත්තේ මොනවද වැඩි වෙනවා කිව්වේ? වගකීම් වැඩි වෙනවා. බාහිර පාර්ශ්වයක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ 30යි. තුන්වෙනි එක රුපියල් 2000ක් අයිතිකාරය ගෙනියනවා. මෙහෙන් මෙහෙට යනවා. මෙහෙන් මෙහෙට ගියොත් අඩු වෙනවා. මොනවද අඩු වෙන්නේ? වත්කමුයි හිමිකමුයි දෙකම අඩු වෙනවා. කොච්චරද තියෙන්නේ? 2000ක්. වත්කම් වලින් දෙකක් අඩු වෙනවා. අයිතිකාරය ගෙනිච්ච නිසා කොහෙන්ද අඩු වෙන්නේ? හිමිකමෙනුත් දෙකක් අඩු වෙනවා. 4 ණයට ගත්ත සැපයුම් කරුවන්ට 10000ක් ගෙවනවා. සැපයුම් කරුවා කියන්නේ බාහිර පාර්ශවයක්. බාහිර පාර්ශවයකට ගෙවුවාම මෙහෙ තියෙන ඒවා මෙහෙට යනවා. මෙහෙ තියෙන ඒවා මෙහෙට ගියාම වත්කම් මොකද වෙන්නේ? අඩු වෙනවා. අනිත් පැත්තෙන් මොනවත් අඩු වෙනවද? වගකීමුත් අඩු වෙනවා. එහෙනම් වත්කම් වලින් අඩු කරන්න 10යි. වගකීම් වලිනුත් අඩු කරන්න බාහිර පාර්ශවයකට නිසා 10යි. එච්චරයි තියෙන්නේ. දැන් බලන්න ඊටාම ඉක්මනින් පස්වෙනි ගාන හදන්න ගන්න 5. පස්වෙනි ගාන හදන්න ගන්න. ඉක්මනින් පස්වෙනි ගාන.
හරි උත්තරේ බලමු පස්වෙනි එකේ. අයිතිකාරය 40000ක් යදනවා. මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. වත්කම් 40000යි හිමිකම් 40000යි. දෙක 10000ක භාණ්ඩ ණයට ගත්තා. බාහිර ඉඳන් ව්‍යාපාරයට එනවා. එතකොට වත්කමුත් වැඩි වෙනවා. වගකීමුත් වැඩි වෙනවා. එතකොට වත්කම් වලට 10000 හිමිකම් වලට 10000ක් එකතු වෙනවා. තුන්වෙනි එක අයිතිකාරය 5000ක් ගෙනිච්චා. මෙහෙන් මෙහෙට යනවා. එතකොට මේ දෙකම අඩු වෙනවා. කීයකින්ද? 5000කින්. වත්කමුයි හිමිකමුයි දෙකම අඩු වෙනවා. ඊළඟ එක ණයට ගත්ත සැපයුම් කරුවන්ට 6000ක් ගෙවනවා. සැපයුම් කරුවන්ට 6000ක් ගෙවනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙනවා මෙහෙට යනවා. එතකොට මේ දෙකම අඩු වෙනවා. එහෙනම් වත්කම් වලින් 6ක් අඩු වෙලා වගකීම් වලිනුත් කීයක් අඩු වෙන්න ඕනේද? 6ක් අඩු වෙන්න ඕනේ. 6 වෙනි ගාන තනියම හදන්න ගන්න. 6. අභ්‍යාස අංක 6. අභ්‍යාස අංක 6. ඉක්මන් කරන්න 6 වෙනි එක. चेक करमු 6 වෙනි එක. ඔන්න අහගන්න. ඔන්න අහගන්න මොකද්ද කියලා. ඕකේ තියෙනවා අයිතිකාරයා රුපියල් 50000ක් ප්‍රාග්ධනය යෙදුවා. 50000ක් ප්‍රාග්ධනය යෙදුවා නම් මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. වත්කම් වලට 50ක් එකතු වෙලා හිමිකම් වලට 50ක් එකතු වෙනවා අයිතිකාරය දුකින්දා. දෙක 40000ක බැංකු ණයක් ගත්තා. බැංකුව කියන්නේ බාහිර පාර්ශවයක්. මෙහෙන් මෙහෙට එනවා. මෙහෙන් මෙහෙට ආපුවම මේ දෙකම වැඩි වෙනවා.
එහෙනම් වත්කම් වලට 40ක් එකතු වෙනවා. අනික් එක මොනවද එන්නේ? වගකීම්. වගකීම් වලට 40ක් එකතු වෙනවා. තුන්වෙනි එක 10,000ක බැංකු ණය අහපව් ගෙවනවා. මෙහෙන් මෙහෙට යනවා. මෙහෙන් මෙහෙට ගියාම මේ දෙකම මොනවා වෙනවා කිව්වද? අඩු වෙනවා කිව්වා. ඒ දෙකම අඩු වෙනවා. වත්කම් වලින් 10ක් අඩු වෙනවා. කොහෙන්ද අඩු වෙනවා කිව්වේ? තව වගකීම් වලින් 10ක් අඩු වෙනවා. ඊළඟ එක ණයට ගත්ත 15000ක භාණ්ඩ ණයට ගන්නවා. භාණ්ඩ ණයට ගත්තාම මෙහෙන් මෙහෙට එනවා. මෙහෙන් මෙහෙට ආපුවම මේ දෙකම මොනවා වෙනවද? වැඩි වෙනවා. වත්කම් වලට 15ක් එකතු වෙනවා. අනිත් පැත්තෙන් කොහෙටද එකතු වෙනවා කිව්වේ? වගකීම් වලටත් 15ක් එකතු වෙනවා. 5 අයිතිකාරය 2000ක භාණ්ඩ ගෙනිච්චා. ව්‍යාපාරයේ තියෙන දෙයක් මෙහෙට යනවා. එතකොට මේ දෙකම මොනවා වෙනවද? අඩු වෙනවා. කොච්චරයිද? 2000යි. එතකොට වත්කම් වලින් දෙකක් අඩු වෙනවා. කවුද ගෙනිච්ච අයිතිකාරයා? එහෙනම් කොහෙන්ද අඩු වෙන්නේ? හිමිකම් වලින් දෙකක් අඩු වෙනවා. 6 ණයට ගත්ත සැපයුම් කරුවන්ට 5000ක් ගෙවනවා. ඔය කියන්නේ මෙහෙ තියෙන එකක් මෙහෙට යනවා. මෙහෙ තියෙන එකක් මෙහෙට ගියාම මේ දෙකම මොනවා වෙනවා කිව්වද? අඩු වෙනවා. ඒ දෙකම අඩු වෙනවා. එනම් වත්කම් වලින් 5ක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් කොහෙන්ද අඩු වෙන්නේ? වගකීම් වලින් 5ක් අඩු වෙනවා. වගකීම් වලින් 5ක් අඩු වෙනවා. ඉක්මනින් 7 වෙනි ප්‍රශ්නේ කරන්න ගන්න. 7 වෙනි ප්‍රශ්නේ අටවෙනි කාණ හදන්න යන්න එපා. අපි පොඩි නෝට් එකක් තියෙනවා ඒක ලියාගෙන ඊට පස්සේ අපි අට ඉන්න හදමු. බලමු 7 වෙනි කාණේ උත්තරය. අයිතිකාරය රුපියල් 80000ක් ව්‍යාපාරයට ගේනවා. මෙහෙන් මෙහෙට එනවා. එතකොට වත්කමුයි හිමිකමුයි දෙකම මොනවා වෙනවද? වැඩි වෙනවා. කීයකින්ද වැඩි වෙන්නේ? 80කින්. වත්කම් 80ක් වැඩි වෙලා හිමිකමුත් 80කින් වැඩි වෙනවා. ඊළඟට 2 රුපියල් 50000ක් බැංකුවෙන් ණයට ගන්නවා. මෙහෙන් මෙහෙට එනවා. එතකොට වත්කමුයි වගකීමුයි දෙකම මොනවා වෙනවද? දෙකම වැඩි වෙනවා. වත්කමුයි වගකීමුයි. එතකොට වත්කම් වලට 50ක් එකතු වෙලා
වගකීම් වලට 50ක් එකතු වෙනවා. තුන්වෙනි එක 20000ක බැංකු ණය අහපව් ගෙවනවා. මෙහෙ තියෙන දෙයක් මෙහෙට යනවා. එතකොට මේ දෙකම මොකද වෙන්නේ? අඩු වෙනවා. වත්කමුත් 20කින් අඩු වෙලා වගකීමුත් 20කින් අඩු වෙනවා. 10ක භාණ්ඩ ණයට ගන්නවා. මෙහෙ තියෙන දේවල් මෙහෙට එනවා. මෙහෙ තියෙන දේවල් මෙහෙට ආපුවම මේ දෙකම වැඩි වෙනවා. වත්කම් වලට 10ක් එකතු වෙලා වගකීම් වලට 10ක් එකතු වෙනවා. 5 අයිතිකාරයා 15ක භාණ්ඩ ගෙනිච්චා. මෙතන තියෙන දෙයක් මෙතෙන්ට එනවා. මෙතන තියෙන දෙයක් මෙතෙන්ට ආපුවම මේ දෙකම මොනවා වෙනවද? අඩු වෙනවා. ඒ දෙකම අඩු වෙනවා. එහෙනම් වත්කම් වලින් 15ක් අඩු වෙලා හිමිකමෙනුත් 15ක් අඩු වෙන්න ඕනේ. අයිතිකාරයා ගෙනියනවා. ණයට ගත්ත සැපයුම් කරුවන්ට 5000ක් ගෙවනවා. ව්‍යාපාරයේ තියෙන සල්ලි මෙහෙට යනවා. එතකොට මේ දෙකම මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් වත්කම් වලින් 5ක් අඩු වෙලා වගකීම් වලිනුත් මොනවා වෙන්න ඕනේද? 5ක් අඩු වෙන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඊළඟට අපි පුංචි අනුමාතෘකාවක් ලියාගමු. ව්‍යාපාරයක් විසින් වත්කමක් මිලදී ගැනීම. ව්‍යාපාරයක් විසින් වත්කමක් මිලදී ගැනීම. වත්කමක් මිලදී ගැනීම. ළමයි අපි කිව්වා කිසියම් ව්‍යාපාරයකට සම්පත් සපයන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අයිතිකාරයාගෙන්, අනිත් එක බාහිර පාර්ශවයන්ගෙන්. එතකොට දැන් ව්‍යාපාරයක් Tamanට සම්පත් සපය ගන්න, Tamanට සම්පත් අවශ්‍ය වුණාම තවත් ක්‍රියාමාර්ගයක් ගන්නව. මොනවා කරනවද? තමා ළඟ තියෙන සල්ලි ටික දීලා අලුතෙන් වත්කමක් ගන්නවා. ලියන්න. කිසියම් ව්‍යාපාරයක් අයිතිකරුවාගෙන් හෝ බාහිර පාර්ශවයන්ගෙන් සම්පත් ලබා ගැනීම වෙනුවට තමා සතු ඇති මුදල් වෙනත් පාර්ශවයකට දී වත්කම් මිලදී ගන්න අවස්ථා බහුලව සිදුවේ. එය මගින් හිමිකම් හෝ වගකීම් වලට බලපෑමක් ඇති නොවන අතර එය බලපාන්නේ වත්කම් වලට පමණි. ආන් එක හිමිකම් වලටවත් වගකීම් වලටවත් බලපාන්නේ නැහැලු. ඒක බලපාන්නේ මොනවට විතරයිද? වත්කම් වලට විතරයි. ඒ බලපාන්නේ වත්කම් වලට පමණි. උදාහරණ මෝටර රථයක් මිලදී ගැනීම. දෙක කියලා දාන්න එපා. මට කියන්න ළමයි මෝටර රථයක් මිලදී ගත්තාම අපි ළඟ තියෙන මෝටර රථ මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. යන්ත්‍රයක් මිලදී ගන්නවා. ළමයි යන්ත්‍රයක් මිලදී ගත්තාම මොකද වෙන්නේ? යන්ත්‍ර වැඩි වෙනවා. මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. භාණ්ඩ මිලදී ගන්නවා. ළමයි භාණ්ඩ මිලදී ගත්තාම මොකද වෙන්නේ? තොගය වැඩි වෙනවා. මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද? එන එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙනවා. දැන් ඉස්සෙල්ලේ වල ගලේ එක්කෝ වැඩි වේ එක්කෝ අඩු වේ. හැබැයි දැන් එකේ සිදු වෙන්නේ මොකද? වැඩි වේ සහ මොනවා වේද? අඩු වේ. හැබැයි දෙකම මොනවා වෙනවද?
වත්කම් වෙනවා. දෙකම වත්කම් වෙනවා. ලියන්න උදාහරණ. එක ලිවනේ මෝටර රථයක් මිලදී ගැනීම කියලා. ලියාගමුකේ උත්තරේ මෝටර රථය මිලදී ගැනීම පෙළි දෙකකට උත්තරේ ලියන්න. මෝටර රථ වැඩි වෙයි. මෝටර රථ වැඩි වෙයි. ඒකේ අඩි පෙළි ලියන්න. මුදල් අඩු වෙයි. මුදල් අඩු වෙයි. ඊළඟ එක ලියන්න. යන්ත්‍රයක් මිලදී ගැනීම. යන්ත්‍රයක් මිලදී ගැනීම. ඉඩමක් මිලදී ගැනීම. ඉඩමක් මිලදී ගැනීම. ඊළඟ එක උපකරණයක් මිලදී ගැනීම. ඊළඟ එක භාණ්ඩ මිලදී ගැනීම. භාණ්ඩ මිලදී ගැනීම. ඊළඟ එක භාණ්ඩ අත්පිට මුදලට විකිණීම. භාණ්ඩ අත්පිට මුදලට විකිණීම. භාණ්ඩ අත්පිට මුදලට විකිණීම. භාණ්ඩ අත්පිට මුදලට විකිණීම. right. දැන් බලන්න ඔකට උත්තර ටික ලියන්න තනියම. ඉඩ තිබ්බේ නැති අය පල්ලෙහායි පිළිතුරු කියලා ලියලා උත්තර ටික ලියන්න. පේලි දෙකකට ලියන්න බලපෑම් දෙක ලියද්දි මොනවත්කමද වැඩි වෙන්නේ මොනවත්කමද අඩු වෙන්නේ කියලා ලියන්න. ඔය පළවෙනි එකේ උත්තරේ ලියුවා වගේ. ඉතුරු පහේ
බලමුද උත්තර ටික. පළවෙනි එක යන්ත්‍රයක් මිලදී ගැනීම. යන්ත්‍රයක් මිලදී ගත්තා නම් මට කියන්න කොහොමද ලිව්වේ? යන්ත්‍ර වැඩි වේ මුදල් අඩු වේ. යන්ත්‍ර වැඩි වේ මුදල් අඩු වේ. දෙවෙනි එක ලිව්වේ ඉඩමක් මිලදී ගැනීම. මොකද්ද වෙන්නේ ඉඩමක් මිලදී ගත්තාම? ඉඩම් වැඩි වේ මුදල් අඩු වේ. ඉඩම් වැඩි වේ මුදල් අඩු වේ. ඊළඟට මොකද කිව්වේ? උපකරණයක් මිලදී ගැනීම. උපකරණයක් මිලදී ගත්තාම මොකද වෙන්නේ? උපකරණ වැඩි වේ මුදල් අඩු වේ. උපකරණ වැඩි වේ මුදල් අඩු වේ. ඊළඟට භාණ්ඩ මිලදී ගැනීම. භාණ්ඩ මිලදී ගැනීම. මොකද වෙන්නේ? තොගය වැඩි වේ. ඔන්න කවුරුත් ලියලා තියෙන බෑ භාණ්ඩ වැඩි වේ කියලා. තොගය වැඩි වේ මුදල් අඩු වේ. තොගය වැඩි වේ මුදල් අඩු වේ. ඊළඟ එක භාණ්ඩ විකිණීම. භාණ්ඩ වික්කම මොකද වෙන්නේ? තොගය අඩු වේ මුදල් වැඩි වේ. ඒ දෙක මාරු කරලා ලිව්වට කමන්නේ. තොගය අඩු වේ මුදල් වැඩි වේ. තොගය අඩු වේ මුදල් වැඩි වේ. එහෙනම් භාණ්ඩ මිලදී ගත්තාම මොකද වෙන්නේ? තොගය අඩු වෙලා භාණ්ඩ වික්කම මොකද වෙන්නේ? තොගය අඩු වෙලා මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා. right. පුංචි අනුමාතෘකාවක් විදිහට ලියන්න. අයිතිකරු ලාභ හෝ අලාභ සහිතව. අයිතිකරු ලාභ හෝ අලාභ සහිතව භාණ්ඩ විකිණීම. අයිතිකරු ලාභ හෝ අලාභ සහිතව. අයිතිකරු ලාභ හෝ අලාභ සහිතව භාණ්ඩ විකිණීම. ලාභ හෝ අලාභ සහිතව භාණ්ඩ විකිණීම. ළමයි ව්‍යාපාරයක් ලාභයක් ලැබුවාම ඒක කාටද අයිති? කාටද අයිති ලාභයක් ලැබුවාම? හරි කාටද අයිති? අයිතිකාරයට අයිති. ලාභයක් ලැබුවාම අයිතිකාරයට අයිති. ඒතර අයිතිකාරයට අයිති නිසා මේ ලාභය නිසා අයිතිකාරයාගේ තියෙන හිමිකම මොනවා වෙන්න හේතුවක් වෙනවද? වැඩි වෙන්න හේතුවක් වෙනවා. ලියන්න. ව්‍යාපාරයක ලාභය අයිති වන්නේ ලාභය අයිති වන්නේ එහි අයිතිකරුවාටය. ලාභය අයිති වන්නේ එහි අයිතිකරුවාටය. මෙලෙස ලාභ ලැබීම නිසා මෙලෙස ලාභ ලැබීම නිසා අයිතිකරුවාගේ ඇති අයිතිය අයිතිකරුවාගේ ඇති අයිතිය වැඩි වේ. අයිතිකරුවාගේ ඇති අයිතිය වැඩි වේ. අයිතිය මොනවා වෙනවලුද? වැඩි වෙනවා. අයිතිය වැඩි වේ. අයිතිකරුවාගේ ඇති අයිතිය වැඩි වේ. අයිතිකරුවාගේ ඇති අයිතිය වැඩි වේ. එනම් හිමිකම වැඩි වේ. එනම් හිමිකම වැඩි වේ. තව ලකුණක් දාලා ලියන්න යටි. එනම් ව්‍යාපාරයක් ලාභ ලැබීම නිසා ව්‍යාපාරයක් ලාභ ලැබීම නිසා ව්‍යාපාරයේ හිමිකම වැඩිවන අතර හිමිකම වැඩිවන අතර අන්නේ වචන දෙක ගැටින් ගහ ගන්න. හිමිකම වැඩිවන අතර ව්‍යාපාරයක් අලාභ ලැබීම නිසා ව්‍යාපාරයක් අලාභ ලැබීම නිසා ව්‍යාපාරයේ හිමිකම මොන වෙලා යනවද? අඩු වී යයි. ව්‍යාපාරයේ හිමිකම අඩු වී යයි. එහෙනම් ලාභ ලබනකොට මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. අලාභ ලබනකොට හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. උදාහරණ. right. මම ඔයාලට පුංචි උදාහරණයක් ගන්නම්. ඊට පස්සේ අපි පොතේ ලියාගමු උදාහරණ. මෙන්න මෙහෙමයි. ළමයි රුපියල් 50000ක භාණ්ඩ. කීයක භාණ්ඩද? 50000ක භාණ්ඩ රුපියල් 70000කට විකුණනවා කියලා හිතන්නකෝ. ඔන්න ළමයි කීයක භාණ්ඩද වික්කේ? 50000ක භාණ්ඩ කීයකටද වික්කේ? 70000කට වික්කා. 50000ක භාණ්ඩ 70000කට වික්කා. ළමයි 50000ක භාණ්ඩ 70000කට වික්කොත් ඔයා හිතලා කියන්න ව්‍යාපාරයේ තියෙන තොගය මොකද වෙන්නේ?
තොගය මොකද වෙන්නේ වික්කහම අඩු වෙනවා. තොගය අඩු වෙනවා. කීයකින්ද ළමයි තොගය අඩු වෙන්නේ? 50000කින්. තොගය අඩු වෙන්නේ කීයකින්ද? 50000කින්. තොගය අඩු වෙනවා 50000කින්. තොගය කීයකින්ද අඩු වෙන්නේ? 50000කින් අඩු වෙනවා. තොගය අඩු වෙනවා 50000කින්. එතකොට ව්‍යාපාරයේ තියෙන මුදල් මොකද වෙන්නේ? වික්කහම වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා. සල්ලි හම් වෙනවා. ළමයි 50000ක බඩු කීයකටද වික්කේ? 70000කට. එතකොට ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 70000කින්. මට කියන්න 50000ක බඩු 70000කට වික්කහම කීයක් ලාභද? 20000ක් ලාභයි. 20000 ලාභය කාටද අයිති කිව්වේ? අයිතිකාරයට. අයිතිකාරයට අයිති කියන්නේ හිමිකම මොනවා වෙන්න හේතු වෙනවා කිව්වද? වැඩි වෙනවා. එහෙනම් ලාභය නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. කීයකින්ද රුපියල්? කීයකින්ද රුපියල්? 20000කින්. හිමිකම වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 20000කින්. ඇයි ඒකෙන් ලාභයක් තියෙනවා? ලාභය නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. ලියා ගන්න උදාහරණ 1. උදාහරණ කියලා 1. රුපියල් 50000ක භාණ්ඩ. රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 70000කට විකිණීම. රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 70000කට විකිණීම. රුපියල් 70000කට විකිණීම. right. තනියම බලපෑම ලියන්න පේජ් 3කට මේ විදියට. right. උදාහරණ 2. උදාහරණ 2. රුපියල් 70000ක භාණ්ඩ රුපියල් 70000ක භාණ්ඩ රුපියල් 50000කට විකිණීම. රුපියල් 70000ක භාණ්ඩ රුපියල් 50000කට විකිණීම. දැන් ඔයා මට හොඳට බලලා කියන්න රුපියල් 70000ක භාණ්ඩ රුපියල් 50000කට වික්කහම බඩු තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයකින්ද අඩු වෙන්නේ? 70000කින්. මෙතන තියෙන ගාන. ළමයි භාණ්ඩ වික්කහම මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. මොන වෙනවද? වැඩි වෙනවා භාණ්ඩ වික්කහම. මෙතන තියෙන ගාන කීයද? 50000යි. ළමයි 70000ක භාණ්ඩ 50000කට වික්කහම ලාභද පාඩුද? පාඩුයි. පාඩු නම් ලියන්නේ හිමිකම වැඩි වෙයි කියලා නෙමෙයි. හිමිකම මොන වේද කියලාද? අඩු වෙනවා. රුපියල් කීයකින්ද ළමයි? 20000කින්. ලියන්න උත්තරේ.
හරිද? right. තව උදාහරණ කීපයක් ලියාගමු අපි. ලියන උදාහරණ 3. රුපියල් 20000ක භාණ්ඩ රුපියල් 30000කට විකිණීම. 20000ක භාණ්ඩ රුපියල් 30000කට විකිණීම. ඊළඟ එක රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 75000කට විකිණීම. ඒ දෙවෙනි එක ලියන්න ළමයි ඉඩ තියලා රූල් තුනක් මේ උත්තරේ ලියන්න ඉඩ තියලා. රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 75000කට විකිණීම. 5 රුපියල් 60000ක භාණ්ඩ රුපියල් 50000කට විකිණීම. ඊළඟ එක රුපියල් 30000ක භාණ්ඩ 30000ක භාණ්ඩ 110ක ලාභයක් සහිතව 30000ක භාණ්ඩ 110ක ලාභයක් සහිතව මුදලට විකිණීම. තව එකක් ලියාගමු. රුපියල් 80000ක භාණ්ඩ 125ක ලාභයක් සහිතව 125ක ලාභයක් සහිතව මුදලට විකිණීම. මුදලට විකිණීම. මුදලට විකිණීම. තව එකක් ලියාගමු. 8 රුපියල් 40000ක භාණ්ඩ රුපියල් 35000කට මුදලට විකිණීම. right. බලන්න දැන් මේ වගේ බලපෑම් තුන තනියම ලියන්න ගන්න ඉතාම හොඳින් කල්පනාවේ. 6ක් තියෙනවා ලියන්න.
කොයික්ම කරන්න. කලබල නැතුව ඉතාම හොඳින් තේරුම් ගන්න. පිළිවෙලට වෙලා ගන්න එපා. චෙක් කරමු උත්තර ටික. පළවෙනි මේ තුන්වෙනි එක 20000ක භාණ්ඩ 30000කට වික්කහම තොගය අඩුවේ 20000යි මුදල් වැඩිවේ 30000යි හිමිකම වැඩිවේ 10000යි. හිමිකම වැඩිවේ 10000යි.
4 තොගය අඩුවේ 50000යි මුදල් වැඩිවේ 75000යි හිමිකම වැඩිවේ 25000යි ඊළඟට 5 තොගය අඩුවේ 60000යි මුදල් වැඩිවේ 50000යි 50000යි හිමිකම අඩුවේ 10000යි හිමිකම අඩුවේ 10000යි ඊළඟ එක පස්වෙනි පහන මේ 6 තොගය අඩුවේ 30000යි මුදල් වැඩිවේ 33000යි කොහොම 33000 ආවේ 30000යි ඒකට 10%යි 33000යි මුදල් වැඩිවේ 33000යි හිමිකම වැඩිවේ 3000යි හිමිකම වැඩිවේ 3000යි ඔන්න ඊළඟ එක තොගය අඩුවේ 80000යි තොගය අඩුවේ 80000යි මුදල් වැඩිවේ ලක්ෂයයි කොහොමද ලක්ෂයක් ආවේ 80000ට 125ක් බලපුවම 20000ක් ආවා 80000ට 20000ක් එකතු වෙලා ලක්ෂයකට වික්කේ මුදල් වැඩිවේ ලක්ෂයයි තොගය අඩුවේ 80000යි මුදල් වැඩිවේ ලක්ෂයයි හිමිකම වැඩිවේ 20000යි හිමිකම වැඩිවේ 20000යි ඊළඟ එක තොගය අඩුවේ 40000යි මුදල් වැඩිවේ 35000යි මුදල් වැඩිවේ 35000යි හිමිකම අඩුවේ 5000යි හිමිකම අඩුවේ 5000යි දැන් යන්න ළමයි අර පැවරුමේ 8 වෙනි ප්‍රශ්නෙට ලියන්න පැවරුමේ 8 පැවරුම 8 අපි කට්ටියම එකතු වෙලා එකක් හදමු පැවරුමේ 8 වෙනි ප්‍රශ්නය පැවරුම 8 පැවරුම 8 ලියන්න සූත්‍රය සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් උඩින් රුපියල් 1000 කියලා දාන්න अंक 1 මොකද්ද තියෙන්නේ අයිතිකාරය 50000ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදුවා එතකොට මෙහි ඉඳන් මෙහෙට එනවා එතකොට මේ දෙකම මොකද වෙන්නේ වැඩි වෙනවා වත්කම් 50කින් වැඩි වෙලා හිමිකමොත් 50කින් වැඩි වෙනවා දෙක වත්කම් 50කින් වැඩි වෙලා හිමිකමුත් 50කින් වැඩි වෙනවා දෙක 25ක භාණ්ඩ ණයට ගන්නවා මෙහි ඉඳන් මෙහෙට එනවා වත්කමුත් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා 25යි බාහිර පාර්ශවයකින් ගන්න නිසා වගකීමුත් 25කින් වැඩි වෙනවා sorry බාණ්ඩ මිලදී ගත්තා කියලා තියෙන්නේ ණය නෙමෙයි මිලදී ගත්තා කියලා ඒ කියන්නේ සල්ලි දීලා ගන්නවා සල්ලි දීලා ගත්තාම අපි ලියාගත්තා බලන්න පොඩ්ඩක් මේ සල්ලි දීලා ගන්නවා මිලදී ගත්තා කියන ණයට නෙමෙයි මිලදී ගත්තා සල්ලි දීලා ගත්තාම වෙන්නේ බඩු තොගය නැමත් මේ සල්ලි දීලා ගත්තාම මම කිව්වා ඉස්සර නෝට් එකක් දුන්නා සල්ලි දීලා ගත්තාම වගකීම්මත් හිමිකම්මත් එන්නේ නැහැ ඒ කියන්නේ වත්කම් වලට විතරයි එහෙනම් සල්ලි දීලා ගත්තාම මොකද වෙන්නේ වත්කම් වැඩි වෙනවා මොන වත්කමද වැඩි වෙන්නේ තොගය මෙතන ලියන්න අවශ්‍ය නැහැ තොගය වැඩි වෙනවා හැබැයි මුදල් මොනව වෙනවද අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙන නිසා ආය දාන්න 25ක් ක්‍රියා වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙනවා සමාන ලකුණු දෙකක් එහෙම දාන්නේ එක සමාන ලකුණ දාන්නේ තුන්වෙනි ගණදෙනු එතකොට ඒක වත්කම් වලටමයි ආවේ ඒ නිසා පෙළි දෙකකට ලියන්න ඕනේ තුන්වෙනි එකේ තියෙන භාණ්ඩ ණයට ගත්තා කියලා භාණ්ඩ ණයට ගත්තාම මෙහෙන් මෙහෙට එනවා එතකොට මේ දෙක වැඩි වෙනවා වත්කම් වලට 10ක් එකතු වෙලා වගකීම් වලටත් 10ක් එකතු වෙනවා ණයට ගත්තේ 4
මේක මතක තියාගන්න මේක තර ලකුණක් දාගන්න විශේෂයි. 4 අයිතිකාරයා 20000ක් ව්‍යාපාරයට යෙදුවා. අයිතිකාරය යොදනවා කියන්නේ මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. වත්කම් වලට 20ක් එකතු වෙලා හිමිකම් වලට 20ක් එකතු වෙනවා. 10,000ක භාණ්ඩ 20000කට විකුණනවා. 10,000ක භාණ්ඩ 20000කට විකුණනවා. දැන් අපි ලියුවා 10,000ක භාණ්ඩ 20000කට වික්කාම තොගය 10,000කින් අඩු වෙනවා. තොගය කියන්නේ වත්කමක් 10කින් අඩු වෙනවා. මුදල් 20කින් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ නිසා මුදල් වලට ආයේ 20ක්ම එකතු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා ලාභයක් තියෙන හින්දා. හිමිකම වැඩි වෙනවා කියන්නේ හිමිකමට එකතු කරනවා 10යි. නැවත බලන්න ළමයි. හොඳට බලන්න තව ලකුණක් දාගන්න. මොකද කිව්වේ 10ක භාණ්ඩ 20කට වික්කාම තොගය නැමැති වත්කම 10කින් අඩු වෙනවා. මුදල් නැමැති වත්කම 20කින් වැඩි වෙනවා. එතකොට ලාභයක් තියෙනවා 10ක. ඒ නිසා හිමිකමට 10ක් එකතු වෙනවා. 6. පණ අපි බලමු එකක්. කොහොමද තියෙන්නේ? 5ක භාණ්ඩ 7කට විකුණනවා. 5ක භාණ්ඩ 7කට වික්කහම වත්කම් වලින් 5 අඩු වෙනවා. ආයේ වත්කම් වලටම 7ක් එකතු වෙනවා. කීයක් ලාභද එකෙන්? 2ක් ලාභයි. ලාභේ කොහෙටද එකතු වෙන්නේ? හිමිකමට එකතු වෙනවා 2යි. ලාභේ හිමිකමට එකතු වෙනවා 2යි. right. බලන්න දැන් තනියම 9 වෙනි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ හදන්න පැවරුමේ 9යි 10යි. නමේ 10 දෙකම හදන්න. ගිණුම් කරන සමීකරණය ලියලා උඩින් රුපියල් 1000 කියලා දාලා
බලන්න උත්තරේ 9 වෙනි ගානේ අයිතිකාරයා 70,000ක මෝටර රථයක් යෙදුවා. මෙහෙන් මෙහෙට ආවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා 70කි. වත්කමුයි හිමිකමුයි. දෙක රුපියල් 30,000ක භාණ්ඩ මිලදී ගත්තා. සල්ලි දීලා ගත්තේ. එතකොට තොගය වැඩි වෙනවා 30කින්. මුදල් අඩු වෙනවා 30කින්. දෙකම වත්කම්මයි. තුන්වෙනි එක 20,000ක භාණ්ඩ ණයට ගත්තා. වත්කම් වැඩි වෙනවා 20යි. ණයට ගත්තාම වගකීමුත් වැඩි වෙනවා 20යි. මොකද මෙහෙන් මෙහෙට එන්නේ. එතකොට මේ දෙකම වැඩි වෙනවා. ඊළඟ අයිතිකාරය 5000ක් ව්‍යාපාරයට යෙදුවා. මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. වත්කම් වලට 5ක් එකතු වෙලා හිමිකම් වලටත් 5ක් එකතු වෙනවා. හිමිකම් වලටයි වත්කම් වලටයි. ඊළඟ එක 8,000ක භාණ්ඩ 10,000කට විකුණනවා. එතකොට වත්කම් වලින් 8ක් අඩු වෙනවා. වත්කම් වලටම 10ක් එකතු වෙනවා. ඒකෙන් දෙකක් ලාභයි. ඒ නිසා හිමිකමට දෙකක් එකතු වෙනවා. ඊළඟ එක 8,000ක භාණ්ඩ 6,000කට විකුණනවා. එතකොට වත්කම් වලින් 8ක් අඩු වෙනවා. 6කට වික්කහම වත්කම් වලටම 6ක් එකතු වෙනවා. වත්කම් වලටම 6ක් එකතු වෙනවා. එතකොට මේකෙන් පාඩුවක් තියෙනවා දෙකක. මොකද වෙන්නේ? හිමිකමින් දෙකක් අඩු වෙනවා. හිමිකමින් දෙකක් අඩු වෙනවා. හිමිකමින් දෙකක් අඩු වෙනවා. අවසාන එක 10 10වෙනි එකේ පළවෙනි එක අයිතිකාරය මෝටර රථයක් ව්‍යාපාරයට යෙදුවා. එතකොට මෙහෙන් මෙහෙට යනවා. මේ දෙකම වැඩි වෙනවා. කීයකින්ද? 80,000කින්. 80ක්. වත්කම් වැඩි වෙනවා. හිමිකම් වැඩි වෙනවා. දෙක 15,000ක භාණ්ඩ මිලදී ගත්තා. මිලදී ගන්නවා කියන්නේ සල්ලි දීලා ගන්නවා. එතකොට වත්කම් 15කින් වැඩි වෙලා වත්කම්ම 15කින් මොනවා වෙනවද? අඩු වෙනවා. තුන්වෙනි එක 40,000ක භාණ්ඩ ණයට ගන්නවා. එහෙනම් මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. වත්කම් වලට 40ක් එකතු වෙලා වගකීම් වලටත් 40ක් එකතු වෙනවා. ඊළඟ එක අයිතිකාරය 11,000ක් ව්‍යාපාරයට යොදවනවා. මෙහෙන් මෙහෙට එනවා. එතකොට මේ දෙකම වැඩි වෙනවා. කීයකින්ද? 11කින්. වත්කම් වලට 11ක් එකතු වෙලා වගකීම් වලටත් අයිතිකාරය යොදවන්නේ හිමිකම් වලටත් 11ක් එකතු වෙනවා. මෙහෙන් මෙහෙට ආපුවම වත්කම් සහ හිමිකම්. වත්කම් වලටයි හිමිකම් වලටයි. 15,000ක භාණ්ඩ 20,000කට විකුණනවා. එතකොට වෙන්නේ වත්කම් වලින් 15ක් අඩු වෙනවා. වත්කම් වලටම 20ක් එකතු වෙනවා. එතකොට එතනින් 5ක් ලාභයි. ඒ නිසා හිමිකමට 5ක් එකතු වෙනවා. 6 15ක භාණ්ඩ 12කට විකුණනවා. 15ක් වත්කම් වලින් අඩු වෙනවා. වත්කම් වලටම 12ක් එකතු වෙනවා. ඒකෙන් ලාභයක් නෙමේ තියෙන්නේ පාඩුවක්. ඒ නිසා හිමිකමෙන් මොකද වෙන්නේ? 3ක් අඩු වෙනවා. 7 50,000ක මෝටර රථයක් මිලදී ගන්නවා. අන්නතර ලකුණක් දාගන්න. මිලදී ගන්නවා කියන්නේ සල්ලි දීලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? වත්කම් වලටම 50ක් එකතු වෙලා වත්කම් වලින්ම 50ක් මොනවා වෙනවද? අඩු වෙනවා. මොකද සල්ලි දීලා ගැනීමක් ඒක. 8 භාණ්ඩ ගත්ත සැපයුම් කරුවන්ට 5000ක භාණ්ඩ අහපව් යවනවා. අහපව් යවනවා කියන්නේ ව්‍යාපාරයේ තියෙන දේක් මෙහෙට යනවා. එතකොට මේ දෙකම මොකද වෙන්නේ? අඩු වෙනවා.
ඒ දෙකම අඩු වෙනවා. වත්කම් වලින් 5ක් අඩු වෙලා අනිත් එක මොනවයින්ද අඩු වෙන්නේ? වගකීම් වලින් 5ක් අඩු වෙනවා. එච්චරයි තියෙන්නේ. ළමයි ඔය අපි කතා කළේ මූලික ගිණුම් කරන සමීකරණ සම්බන්ධයෙන් ඔය අපි කතා කළේ. එතකොට ඔය මූලික ගිණුම් කරන සමීකරණ සම්බන්ධයෙන් කතා කරපු ටික අපි යොදාගෙන ගිණුම් කරන සමීකරණ උසස් පෙළට අවශ්‍ය ආකාරයට උසස් පෙළ ප්‍රශ්න වලට අවශ්‍ය ආකාරයට උසස් පෙළ ප්‍රශ්නයක් නිර්මාණය වෙන විදිහ අපි ඊළඟ ඔන්ලයින් එකේදී ඔයගොල්ලොත් එක්ක මොනව කරනවද සාකච්ඡා කරනවා. එතකොට අපි ගිණුම් කරන සමීකරණ මාතෘකාව දරුවෝ මේ මාසයේ පුරාවටම ඊටාම සංකීර්ණ අවස්ථාව දක්වා සරලම තැන ඉඳලා ඊටාම සංකීර්ණ අවස්ථාව දක්වා විභාග ප්‍රශ්නත් එක්ක ඔයත් එක්ක මොනව කරගෙන යනවද අපි සාකච්ඡා කරගෙන යනවා. එතකොට සෑම දරුවෙකුටම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි myschool.lk වෙබ්සයිට් එක හරහා ඕගොල්ලන්ට ද්විත්ව සටහන් මාතෘකාව අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට ද්විත්ව සටහන් මාතෘකාව සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ටිකේදී වාණිජ්‍යාංශයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන හැම දරුවෙකුටම ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් ඒ අයට ගිණුම් කරන සමීකරණ මාතෘකාව මුල ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගිණුම් කරන සමීකරණ මාතෘකාවට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය ඕගොල්ලෝ මෙන්න මේ නම්බර එකට කතා කරලා නාමොන්ටානායකට මෙන්න මේ නම්බර එකට කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් පන්තියට ඇතුල් වෙලා myschool.lk වෙබ්සයිට් එක හරහා ඒ සියලුම ඔන්ලයින් ටික ගිණුම් කරන සමීකරණ නෙවෙයි ලෙජර් ගිණුම් පාඩම එහෙම නැත්නම් ද්විත්ව සටහන් පාඩමේ මොනවාද ඔන්ලයින් ටික මුලින් නම් සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ නම්බර එකට නාමොන්ටාන ආයතනයට කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් මොනවා වෙන්නද සම්බන්ධ වෙන්න. එහෙමනම් හරිද? එතකොට අපි ගිණුම් කරන සමීකරණවල උසස් පෙළ ගැටලු නිර්මාණය වෙන හැටි සහ උසස් පෙළ ගිණුම්කරණය නිබන්ධනය අපි ඊළඟ සතියේ ඉඳලා මොනව කරන්න ගන්නවද සාකච්ඡා කරන්න ගන්නවා. right. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී නැවත හමු වෙනවා. ආයිත්